නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ දැනට ඕමානී පදිංචි යසස් අබේවර්ධන මහතා, ලක්මාලී රතු කොහුපිටිය මහත්මිය, ඒ වගේම දැනට ඩුබායිහි වාසය කරන ජානක රන්දිනී මහතා, චතුරාණී රතු කොහුපිටිය මහත්මිය, ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි තනුක්ෂා නිලන්තී අබේවර්ධන මහත්මිය, අසේල නිශාන්ත අබේවර්ධන මහතා සහ වත්සලා ලියනවඩුගේ මහත්මිය යන ඒ පින්වතුන්ලා විසින් පින්වතුනේ පසේබුදු පෙළහර මේ උතුම් ධර්මදේශනා මාලාවෙන් ඔබ අතීතයේ වැඩ සිටි ඒ ආශ්චර්යවත් මුනිවරුන් ගැන, පසේබුදුරජාණන් වහන්සේලා ගැන බොහොම අසිරිමත් තොරතුරු රාශියක් මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙනවා. අපි මේ අසිරිමත් තොරතුරු ගැන ඉගෙන ගත්තේ කග්ගවිසාන සූත්‍ර දේශනාව සහ ඒ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ අටුවා පොත් වහන්සේව ඇසුරු කර ගනිමින් මේ වෙනකොට අපි පින්වතුනේ කග්ගවිසාන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත ගාථා රත්නයන් 36ක් මූලික කරගෙන පසේබුදුරජාණන් වහන්සේලා ගැන බොහෝ කාරණා ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තිබෙන්නේ කග්ගවිසාන සූත්‍රයේ 37 වෙනි ගාථා රත්නය. මේ 37 වෙනි ගාථා රත්නයේට එක්තරා සිදුවීමක් පසුබිම් වුණා. ඒ පසුබිම් වෙච්ච සිද්ධිය උනේ මේ විදිහට. පසේබුදු බව පිණිස පින පූර්ණේ කරපු මහා පින්වන්තෙක් පසේබුදුවරු පහළ වෙන යුගයේ බරණැස රජ කුලයේ උපන්නා. මේ බරණැස රජ කුලයේ ඉපදිච්චි මේ කුමාරයා සුදුසු කල වයසේදී ඒ බරණැස ප්‍රාදේශීය රජුරුව බවට පත් වුණා. මේ රජුරුවන්ගේ මේ කතාව කියනකොට, මේ කතාව කියවනකොට අපිට තේරෙනවා මේ රජුරුවන්ගේ කල්පනා රටාව හරිම වෙනස් විදිහකට තිබ්බ කෙනෙක්. මේ රජුරුව දවසක් උදෑසනින්ම මේ රජුරුවන්ට තිබිලා තියෙනවා ටිකක් දුරින් උයනක්. රජවරු කලින් කලට උද්‍යාන චාරිකාවේ වැඩම කරනවානේ. උයන් සිරි විඳලා, මොකද රජවරු කියන්නේ කාර්ය බහුල පිරිසක්. එතකොට මේ රජුරුව කාර්ය බහුල ජීවිතේ පොඩ්ඩක් විවේක ගන්නට උයනේ වාසය කරනවා. රජුරන්ට තිබිලා තියෙනවා දුර උයනක්. ඒ දුර උයනට දවසක් රජුරුව උදෑසනින්ම මේ පිටත් වුණා රාජකීය බලසෙනගත් එක්ක. දැන් මෙහෙම යනකොට රජුරුව මේ පාන්දර ජාමින්ම තමයි මේ ගමනට පිටත් වෙලා තියෙන්නේ. ඒ නිසා රජුරුව දැන් රජුරුවන්ව අරගෙන යන්නේ විවේක සුවය පිණිස දෝලාවේ. ඒ කියන්නේ රජුරුවන්ට නිදා ගන්න ඕන නම් ඒ නිදා ගන්නට යහන සහිත දෝලාව ඔසවගෙන අරයි යනවා. එතකොට එදා පාන්දර පිටත් වෙච්ච නිසා රජුරුවන්ට ඒ සැතපෙන යහනාවත් එක්කම තමයි අරගෙන ගියේ. රජුරුව ටිකක් ගමන අතරතුරදීම නිදාගත්තා. එතකොට අරුණෝදේ උදා වුණේ ගමන අතරමඟ. රජුරුව නිින්දෙන් පිබිදුනාට පස්සේ රජුරුවන්ට මුව දෝවණය කරගන්න හිතුණා. මුව දෝවණය කරන්න බොහෝම ලස්සන පැම්පොකුණක් තියෙන තැනක පාරයිනේ ඔන්න රත පෙරහැර නැවැත්තුවා. නවත්තලා රජුරුව රාජකීය බට පිරිසක් එක්ක මුව දෝවණය කරන තැනට යනවා. මේ මුව දෝවණය කරන තැනට යනකොට දැන් රාජපුරුෂයෝ පින්වතුනේ රජා යන තැන රකින්නවානේ. එතකොට රාජපුරුෂයෝ වටේ පිටේ හොඳට සෝදිසි කරලා බලනවා. එතකොට එක රාජපුරුෂයෙක් දැක්කා
ඒ රජුරු මෝදෝවණය කරන්නට ගියපු තැනට තරම දුරට වෙන්න මේ ගල් පර්වතයක් පුංචි ගලක් මුල සිංහ පැටවු ටිකක් නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවේ පේනවා සිංහ දේනුව මේ පැටවුන්ට මේ අනුභව කරන්නට යමක් හොයාගෙන ගොදුරක් හොයාගෙන සිංහ දේනුව පිටත් වෙලා ගිහිල්ලා මේ පැටවු නිදි තාම. එතකොට රාජපුරුෂයෙක් ඇවිල්ලා මේ රජුරවන්ට දැනුවත් කළා රජතුමනි මෙතන සිංහයෝ වාස කරන තැනක් වගේ සිංහ දේනුවක් ඉඳලා ගිහින් තියෙනවා. එතන සිංහ පැටවු නිදාගෙන ඉන්නවා කියලා. මේක කියපු ගමන් රජුරවන්ට මතක් වුණා රජුරු අහලා තිබ්බ කතාවක්. ඒ මොකද්ද? සිංහයා කියන සතා තැති ගන්නේ නැති සතෙක්ය. අකුණක් ගැහුවත් සිංහයා කියන සතාට තැති ගැනීමක් ඇති වෙන්නේ නැත කියලා කාරණාවක් රජුරු අහලා තිබුණා. එතකොට රජුරවන්ට මේක ඇත්තද කියලා බලන්න ආසාවක් ඇති වුණා. රජුරුව සේනාව කැඳවලා සේනාවට අනකලා දැන් මේ සිංහ පැටවු ටික පොඩි පැටවු ටික මේ ගල මුල නිදි. රජුරුව අනකලා මේ සිංහ පැටවු සමීපෙටම වෙන්න ඉඳලා එකපාර බෙර වයාපල්ලා හොරණේ ගහපල්ලා කියලා. ඉතින් එකපාරම මහා සද්දෙන් බෙර ගහලා හොරණේ පිම්බා. ඒ සද්දෙට මේ සිංහ පැටවු අර නිින්ද කැඩිච්ච නිසා ඔළුව උස්සලා බැලුවා. බලද්දි නිකන් හඩක් විතරයි තියෙන්නේ. ආයෙ සිංහ පැටවු නිදාගත්තා. ඔහොම 3 වතාවක් කළා. සාමාන්‍ය කෙනෙක් නම් එහෙම හඩක් ඇහෙනකොට ගැස්සිලා යනවා. මේ සිංහ පැටවු එහෙම ගැස්සුන්නේ නැහැ. රජුරවන්ට මේක හරීම පුදුමයි. 3 වතාවක් මේ වැඩේ කරනකොට මේ අනිත් රාජකීය පිරිස දැනුවත් කළා රජතුමනි සමහරවිට මේ සත්‍ය ඇහෙනකොට තමන්ගේ පැටවුන්ට අනතුරක් කියලා හිතලා දේනුව මේ පැත්තට එන්න පුළුවන්. ඒ නිසා අපි වැඩි වෙලා මෙතන ඉන්නේ අනතුරුදායකයි කියලා. ඉතින් රජුරුව ඔන්න දැන් ආයෙමත් රත පෙරහැරින් පිටත් වෙලා යනවා. මේ පිටත් වෙලා යනකොට බලන්න වින්තුනේ මේ සංසාර ගමනේ යම් නිවන උදෙසා යම් ඉලක්කයක් ඇතුව පිනක් රැස් කරගත්ත කී වටිනාකම. දැන් මේ පසේබුදු බවට පින් තියෙන කෙනාව ඒ පින විසින් මේ මෙහෙවන්නේ. එතකොට මේ පින විසින් මෙහෙවන කෙනාට හිතෙන හිතුවිලි දාමේ හරි විස්මයජනකයි. රජුරුව දැන් රත පෙරහැරට එකතු වෙලා යන ගමන් රජුරුව මේකම හිතනවා. හරි පුදුම සහගතයි නේ. මේ සිංහයා කියන එක ඇතිගන්නේ නැහැ කියලා මං අහලා තිබුණා. වටේට මේ මගේම සේනා පිරිවර මගේ වටේ ওই විදිහට බෙර ගහනකොට මාවත් එකපාර ගැසිලා යනවා. මේ පැටියාවිලත් මේ සිංහයන්ට එහෙම කිසිම ගැස්මක් ආවේ නෑනේ. රජුරු හිතනවා සිංහයෝ විතරද මෙහෙම තැති ගන්නේ නැත්තේ? රජුරු අහලා තිබුණා සිංහයෝ විතරක් නෙමෙයි එහෙම තැති ගන්නේ නැත්තේ. කෙලස් නැසූ මුනිවරු ඉන්නවා. ආන්ගේ මුනිවරුත් තැති ගන්නේ නැත කියලා. රජුරු අහලා තිබුණා. එතකොට රජුරුවන්ට කල්පනාවක් එනවා. දැන් මම රජෙක් වෙලා මහා පිරිවර සෙනගක් ඉඳලා තැති ගැනීම කියන එකෙන් මට නිදහසක් නැහැ. මෙහෙම පෙරහැරක් යද්දී වුණත් මගේ හිතේ හැමතිස්සෙම තැති ගැනීමක් තියෙනවා. හදිසියේ මට ද්‍රෝහිකමක් කරන කෙනෙක් ඉඳීවද්ද? හදිසියේම කවුරු හරි මට අනතුරක් කරයිද? කොහෙන් සතුරෙක්ගේ ඊයක් එයිද? මේ දහසකුත් දේවල් නිසා තැති ගැනීමෙන්මයි ඉන්නේ. රාජකීය කෘත්‍ය කරගෙන යද්දී නොඑක් කාරණා නිසා තැති ගැනීම එනවා. ඊළඟට ඔන්න කොහෙන් හරි කැරැල්ලක් හටගත්තා කියලා මේ ආරංචි වුණොත් එහෙම විජිතේ ඒත් තැති ගැනීමක් එනවා. මේ තැති ගැනීම නැති හරියට සිංහෙක් වගේ ජීවිතයක් අනේ මටත් තියෙනවා නම් කියලා රජුරවන්ට දැන් හිතෙනවා. රජුරව කල්පනා කරනවා ඒ තැති ගැනීමක් නැති ජීවිතේ මට උපදව ගන්න පුළුවන් වෙන්නේ කවදා හරි දවසක මම මේ ආසාව ආදී කෙලස් ටික නැසලා දාලා මුනිවරයෙක් බවට පත් වුණොත් නේද කියලා හිතමින් දැන් රජුරෝ යනවා මේ වගේ හිතුවිල්ලක්
ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් නේ පින්වතුනි. ඔහොම මිනිස්සුන්ට සාමාන්‍යයෙන් එදිනදා ජීවිත ගත කරනකොට මේ නොයෙකුත් අරමුණු මුල් කරගෙන කලකිරින් එන්න පුළුවන්. නමුත් ඒවා ඉක්මනට මිනිස්සුන්ට අමතක වෙලා යනවා. නම් රජුරුවන්ට දැන් මේකම හිතෙනවා. මේක හිත යද්දී ඒ රජතුමාට තවත් ඒ වගේම අරමුණක් මුණ ගැහුණා. දැන් මේ දුර ගමනක් යන්නේ. ඒ ගමන යන තැන තව විශාල ගංගාවක දිහිවරයෝ මාළු අල්ලන්න දැල් එලනවා. දැන් ඔබ දැකලා ඇති අර විසි දැල ඈතට වීසි කරන්නේ. රජුරෝ දකිනවා මේ මිනිස්සු අර දැල අරගෙන කරකවලා ඈතට විසි කරනකොට මේ දැල කිසි අපහසුාවක් නැතුව පැතිරිලා වතුරට වැටෙනවා. මේක මේ කොහේවත් ඒ කියන්නේ මේ දැලින් දැන් රජුරවන්ට පේනවා මේ දැල මහා පරාසයකට එළනවා. එතකොට මේ අහසේ කොටසක් වහගෙන මේ දැල නිකම්ම වතුරට වැටෙනවා. දැලකින් රජුරු කල්පනා කරනවා දැලකින් මාළුන්ව අල්ලන්න පුළුවන්. දැලක් කෙලලා කුරුල්ලන්ව අල්ලන්න පුළුවන්. හැබැයි මේ දැලකින් කවදාවත් හුළඟ අල්ලන්න බෑනේ. ඒ රජුරන්ට හිතිච්ච දේ. රජුරු කල්පනා කළා මේ දැලක් කියන එකෙන් කිසි කලකත් හුළඟ අල්ලන්න බෑ. හුළඟ ඒ දැලේ ගැටෙන ස්වභාවයෙන් යුක්ත නෑ. අපි අපේ ජීවිත ගත කරනකොට කොච්චර ගැටීම් එක්කද ජීවිතය ගත කරන්නේ. රජුරු කල්පනා කරනවා අපි ඥාති සමූහයත් එක්කත් ගැටීම් කියලා අදහස් කරන්නේ ඒ ඥාති සමූහයත් එක්ක නොයෙක් සම්බන්ධකම් මෙව්වත් එක්කයි අපි ජීවත් වෙන්නේ. ඊළඟට රාජකීය පිරිසත් එක්කත් නොයෙක් සම්බන්ධකම්. ඊළඟට දේපල සම්පත් එක්ක ධනෙ එක්ක ඊළඟට මේ රජවරු වුණාම රාජ්‍ය බලය එක්ක මේ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙවි ගැටි නේද ගත කරන්න තියෙන්නේ. මේ ගැටීම් මුකුත් නැතුව සැනසෙල්ලක ඉන්න තියෙනවා නම් එතකොටත් රජුරවන්ට හිතෙනවා ඒ සැනසෙල්ලට මට යනවා නම් යන්න තියෙන්නේ මුනිවරයෙක් බවට පත් වෙලා මේක වෙන පිළිවෙලක් නැහැ. ඕන රජුරවන්ට දෙවෙනි එකත් හිතුණා. ඔහොම හිත රජුරෝ දැන් යනවා. දැන් රජුරන්ට අරමුණු දෙකයි. අර තැති ගන්න නැති සිංහයෝ දැක්කා. ඒ සිංහයෝ මුල් කරගෙන මුනිවරයෙක් බවට පත් වුණා නම් කියලා හිතුනේ. ඊළඟට රජුරෝ මේ දීවරයෝ දැල්ලෙලනවා දැක්කා. ඒ දැල්ලෙනකොට රජුරන්ට කල්පනාවක් ආවා මේ දැල් වලින් හුලං අල්ලන්න බෑ. හුලඟ දැලත් එක්ක ගැටෙන්නේ. ඒ විදිහේ නොගැටෙන ජීවිතයක් මට තියෙනවා නම් නොගැටෙන ජීවිතයක් තියෙනවා නම් මුනිවරයෙක් වෙලා තමයි ඉතින් කියලා රජුරන්ට හිතුණා. ඔන්න තව ටික දුරක් යනකොට දැන් මේ විදිහට ඔන්න ඔය ඔක්කොම කටයුතු අවසන් කරගෙන රජුරු උයනට ආවා කියනවා. රාජකීය උයනේ රාජකීය පොකුණ ළඟ දැන් රජුරු ඉන්නවා. එදා හුලං ටිකක් තදයි. ඒතර තද හුලඟ එනකොට මේ නෙළුම් මල් උඩට ඇවිල්ලා තියෙනවානේ. දැන් නෙළුම් මල වතුරින් උඩට ඇවිල්ලා හොඳට පිපිලා තියෙනවා. තද හුලං එනවා. හුලං එද්දි මේ හුලඟට සම්පූර්ණ නෙළුම නැමිලා වතුරේ ගෑවෙනවා. සමහර නෙළුම් වතුරේ එබෙනවා. හුලං සැරට. හැබැයි හුලඟ ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඒ නෙළුම ආයෙ වතාවක් කෙලින් වෙනවා. ඒ කෙලින් වෙනකොට අර නෙළුම දැන් සාමාන්‍යයෙන් අපි හිතමු කඩදාසියක් වගේ එකක් නම් වතුරක දැම්මොත් එහෙම වතුරට පෙඟිලා දිය වෙලා යනවා කියලා එකක් තියෙනවා. හැබැයි නෙළුම වතුර ඇතුලේ මේ කොච්චර වෙලා තිබුණත් වතුරේ උඩට ආව ගමන් ආයේ දියත් එක්ක තැවරීමක් නැහැ. දිය නොතැවරී නෙළුම තියෙනවා. රජුරු මේක දිහත් බලාගෙන කල්පනා කරන්න ගත්තා. සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට මේ රජෙක් විදිහට මං කොච්චර තැවරෙනවද? කෙලස් තැවරීම් කොච්චරක් එක්කද මං ගත කරන්නේ? සරාගී බවින් තැවරෙනවා. සරාගී බව කියන එක තවරාගෙන නේද මං වාසය කරන්නේ? ඊළඟට ද්වේෂය කියන ඝට්ටනේ නිතර තැවරෙනවා. ඒවා තවරාගෙන නේද මං වාසය කරන්නේ? ඊළඟට රජුරෝ හිතනවා නොයෙකුත් ඉරිසියා කුහකම් ආදී හැමදේම තවරකගෙන නේද මගේ ජීවිතේ සම්පූර්ණ මේ ගත කිරීම තියෙන්නේ.
රජුරෝ කල්පනා කළා මෙහෙම තැවරීමක් මට නැත්තම් හරියට මේ නෙළුම වගේ නොතැවරී ඉන්න තියෙනවා නම් රජුරෝ හිතනවා කොහොමද අප්පේ මම නොතැවරී ඉන්නේ. එතකොට රජුරවන්ට කල්පනා වුණා ඉතින් නොතැවරීමක් ඇතුව ඉන්න නම් මුනිවරයෙක් වෙන්න තමයි තියෙන්නේ. එතකොට රජුරවන්ට අරමුණු තුනක් ලැබුණානේ. ඒ අරමුණු තුනම මුල් කරගෙන රජුරව මොකද්ද හිතුවේ? මුනිවරයෙක් වුණා නම් හොඳයි. මුනිවරයෙක් වුණා නම් හොඳයි. මුනිවරයෙක් වුණා නම් හොඳයි කියලා. එදා උයන්සිරි නරඹන්ට යම් රජෙක් ආවද මාලිගාවට ගියේ ඒ රජා නෙමෙයි. රජකම ගැන කලකිරුණු රජෙක් උයනේ සිරි නරඹලා රජමාලිගාවට ගියා. වැඩි කාලයක් රජමාලිගාවේ ගත කළේ නැහැ. හැමතිස්සෙම මේ රජමාලිගාවේ එක එක කටයුතු යෙදෙනකොට රජුරවන්ට කල්පනාවට ඉන්නේම මම මුනිවරයෙක් වුණා නම් හොඳයි. මේ වද වේදනත් එක්ක මට ඉන්න බෑ. මම මුනිවරයෙක් වුණා නම් හොඳයි කියලා. අවසානයේ රජකම අතහැරියා. මහාන වුණා. මහාන වෙලා ඔය කොහේ හරි බරණැස්පුරේ ඒ දඹදිව තිබුණ වනපියසකට ගියා. හුදෙකලා වුණා. හුදෙකලා වෙච්ච ගමන් පසේ බුදු බවට පින් තියෙන මේ මහා පින්වන්තයාට සම්බුහු ඥානයෙන් ජීවිතය ගැන වැටහුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට බිහි වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අර මංජූසක කියන අසිරිමත් වෘක්ෂයේ රන් මලක් පිපිය කියා. එතකොට මේ රන් මල පිපෙනකොට ඔබ දන්නවා අනික් පසේ බුදුවරු දැනගන්නවානේ. ඕන්න තව පසේ බුදුවරයෙක් පහළ වෙලා කියලා. ඉතින් මේ පසේ බුදුවරු එකතු වෙලා ඉද්දි මේ අභිනවයෙන් පහළ වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරනවා. වැඩම කරාම මේ පසේ බුදුවරු ඇහුවා ආයස්මත ඔබ කුමක් කරුණු කරගෙනද මේ පසේ බුද්ධත්වය එහෙම නැත්නම් මේ අවබෝධය සාක්ෂාත් කළේ. ආන්නේ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා රත්නය මේ තමයි කග්ගවිසාන සූත්‍රයේ 37 වෙනි ගාථාව. බලන්නේ ගාථා රත්නය. සීහෝව සද්දේසු අසන්ත සන්තෝ වාතෝව ජාලම්හි අසජ්ජමානෝ පදුමංච තෝයේන අලිප්පමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. මේ ගාථාවේ සිංහල තේරුම ඇසින කිසි ශබ්දයකට නොම සැලෙන සිහ රජු ලෙස වැදෙනා දැලෙහි නොරැඳින සුලං රැල්ලක් විලසට දිය ආමුසු නොවන පිපුන පියුමක් විලසින හුදෙකලා විම දිවි ගෙවයි තනි අගකින් යුතු කඟ වේනි කුසේ කියන මෙන්න මේ ගාථා රත්නේ තමයි ඒ පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ. බලන්න තමන් වහන්සේට අවබෝධ කරන්ට මූලික වෙච්ච නිමිති ටිකම උන්වහන්සේ වදාලා. හරියට ශබ්දයට සැලෙන්නේ නැති සිංහරාජෙක් වගේ. ඊළඟට දෙලකෙන් අල්ලන්ට බැරි සුලඟක් වගේ. දියත් එක්ක නොතැවරී තියෙන පියුමක් වගේ හුදෙකලාවෙම දිවි ගෙවමින් හරියට කඟ වේනාගේ හිස මත ඇති තනි අඟමිනී කියලා පසේ බුදුරජාණන් වහන්සේ එදා ගාථාව වදාළේ. පින්වතුනේ මෙහිම ජීවිත සිංහරාජය වගේ ජීවිත තිබුණේ මුනිවරුන්ටයි. බුදු පසේ බුදු මහරහත් කියන මුනිවරු සිංහයාට උපමා කරනවා. ඒ සිංහයාට උපමා කරන්නේ බිය තැති ගැනීම නැති නිසා.
හරියට දැලකින් අල්ලන්න බැරි සුළඟක් වගේ නොගැලෙන නොගැටෙන ජීවිත තිබුණේ මුනිවරුන්ටයි. බුදුපසේ බුදු මහරහත් මුනිවරු නොයැලෙන ජීවිත ඇත්තේය. ඊළඟට මේ දිය නොතැවරෙන පියුමක් වගේ යම් ජීවිතයක් ඇද්ද? ඒ කිසිවක නොතැවරී වැඩ සිටි මුනිවරුය. බුදු පසේ බුදු මහරහත් කියන ඒ උතුම් මුනිවරු කිසිවක නොතැවරී කෙලෙස් තැවරීම් රහිතවම වැඩ සිටිසේක. ඒ නිසාම අපගේ භාග්‍යවත් අරහත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට මේ තුන් ලොවේම නමක් කියනවා මහා මුනි. මහා මුනීන්ද්‍රයන් වහන්සේ. ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මේ මුනිවරුන් ගැන අපට දේශනා කොට වදාලා. මේ මුනිවරු ගැන උතුම් ජීවිත ගත කරපු මුනිවරුන් ගැන මේ සියලු කාරණා අපි ඉගෙන ගන්න මේ මහා මුනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නිසානේ. අපි රහතන් වහන්සේලා ගැන දැනගත්තේ ඒ මහා මුනි බුදුරජාන් වහන්සේ නිසා. ඊළඟට මේ පසේ බුදුවරු ගැන අපි දැනගන්නේ ඒ බුදුරජාන් වහන්සේ නිසා. බුදුරජාන් වහන්සේ මේ මුනිවරු ගැන වදාලා එක් අවස්ථාවක මුනි සූත්‍රයේදී ඒ දේශනාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාන්තවාතෝ භයං ජාතං නිකේතා ජායතේ රජු අනිකේතම සන්තවං ඒතං මේ මුනි දස්සන. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මුනිවරුන්ට තියෙනවා දැක්මක්. ඒ දැක්ම මේ ලෝකේ තියෙන්නේ මුනිවරුන්ට පමණි. මේ ලෝකේ මිනිසුන්ට එක එක දැක්ම තියෙනවා. එක එක විදිහට මිනිස්සු ලෝකය ගැන හිතනවා. ව්‍යාපාරිකයෝ ලෝකයේ දකින්නේ එක විදිහකට. විද්‍යාඥයෝ ලෝකයේ දකින්නේ තවත් විදිහකට. ඊළඟට අනිකුත් නොඑක් ක්ෂේත්‍රවල අය නොඑක් විදිහට ජීවිතය දකිනවා. මුනිවරුත් මේ ලෝකය මේ ජීවිතය දැක්ක විදිහක් තියෙනවා. ඒ මොකද්ද? සන්තවාතෝ භයං ජාතං. එකට වාසය කරද්දී කෙලෙස් බිය කියන එක හට ගන්නවා. එකට එකතු වෙලා ඉන්නකොට කෙලෙස් බීතිය හට ගන්නවා. නිකේතා ජායතේ රජු. ඔක්කොමලත් එක්ක එක වහලක් යට එක ගෙදරක ඉද්දී තමයි මේ කෙලස් ඔක්කොම ටික ඇති වෙන්නේ. අනිකේතම සන්තවං. ඒ නිසා එකට වාසය කිරීම බැහැර කර ගෙවල් වල ගත කරන ජීවිතයේද බැහැර කළ මේ ස්වභාවයයි මුනිවරයාගේ දැක්ම. එනිසා මුනිවරු සියලු දෙනාට අපි නමක් කියනවා අනගාരിക ග්‍රහ බන්ධන අත්හැර දමා මුනිවරු බිහි වුණේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අබිනික්මන් කරලා මුනිවරයෙක් බවට පත් වුණේ. ඊළඟට ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ ග්‍රහ බන්ධන අත්හැරලා දාලා ඇවිල්ලා ඒ ග්‍රහ බන්ධන වල ඉන්නකොට මුනි බවට පත් වෙන්න පිටිබ්බාය කල්පනා කළේ. ඕන බණපදයක් අහන්න ලැබෙනවා. බණපදය අහන්න ලැබෙනකොට ඒ උත්තමයා කල්පනා කරනවා මේ විදිහට මේ සම්බාධෝ ගරා වාසු මේ ගිහි ජීවිතය කියලා කියන්නේ හරි කරදර ගොඩක් නේ. රජාපතු මහා කරදර. අබ්බෝකාසෝ පබ්බජ්ජා. හැබැයි පැවිද්ද නම් ආකාශي වගේ නිදහස්. ඒ නිසා මම මහාන වෙන්න ඕන කියලා. දැන් අවස්ථාවක තියෙනවා එක බමුණෙක්. ඒ බ්‍රාහ්මණය බලන්න මේ සාමාන්‍යයෙන් ගත කරන ජීවිතයක කොච්චර කරදර කම්කටොලද කියලා. ඒ බ්‍රාහ්මණයාට හිටියා ගෑනු දරුවෝම 9 දිනක්. ගෑනු දරුවෝ 9 දිනෙන්ගේ තාත්තා. ඒ බ්‍රාහ්මණය එතකොට ගොඩක් වයසයි. දැන් මේ බ්‍රාහ්මණයා දවසක් මේ බ්‍රාහ්මණයා සාමාන්‍යයෙන් ওই බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන හිටපු කෙනෙක්. ඔය බමුණා කරේ මේ අනුන්ගේ හරක් බලන එක. එතකොට හරක් අයිතිකාරයෙක්ගේ හරක් පට්ටිය එකතු කරන් ගිහිල්ලා ඉතින් ඒ හරකුන්ව කන්ට බොණ්ඩ දීලා ආයේ පිළිවෙලට ගෙනල්ලා දානවා. එතකොට දැන් හරි වැඩක් වුණා මේ බ්‍රාහ්මණයාගේ අතපසු වීමකින් එක හරකෙක් පැන්නා. දැන් මේ හරකා හොයාගන්න බැරි වුණොත් එහෙම හරකාගේ අයිතිකාරයාට හරකාගේ වටිනාකම ගෙවන්න වෙනවා. එතකොට මොහු හරි කරදරයක වැටුණා. සතියක් තිස්සේ දැන් මේ හරකා හොයනවා. ওই හරකා හොයාගෙන
ඒ පැත්තෙම තිබුණ මේක සැවැත් නුවර සිද්ධ වුණේ. ඒ සැවැත් නුවර වටේම තිබුණ වන රොදවල් ගානේ ගියා මෙයා. ගිහිල්ලා අන්තිමට පින්වතුනි ඔය කෝසලයේ තිබුණ එක වන පියසකට මේ බමුණා ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ වනේ ඇතුළට ගියා. ඒ වනේ ඇතුළට යනකොට මෙන්න මහා මුනි බුදුරජාණන් වහන්සේ වනයේට වැඩම කරලා රුක් සෙවණක උන්වහන්සේ සැනසෙල්ලේ ඉන්නවා. මේ බ්‍රාහ්මණයා උදේ ඉඳලා පපුවේ ගිනි අවුලවගෙන මේ හරක දැන් හම්බේද කියලා හිත යනකොට මේ මුකුත් පීඩාවක් නැතුව මෙන්න රන්වන් සිරුරක් තියෙන උත්තමී රුක් සෙවණක ඉන්නවා. පිළිමයක් දැක්කා වගේ ලස්සන පිළිමයක් දැක්කා වගේ මේ බ්‍රාහ්මණයාගේ හිත පහන් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වනේ දැක්කේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දැක්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ භාග්‍යතුන් වහන්සේ වැස් දෙකින් දැක්කාය. ඒ දැකපු විදිය ගැන කියනවනේ. සන්තින්ද්‍රියං ශාන්ත ඉදුරන් ඇති. සන්ත මානසං සංසිඳී ගිය මනසක් ඇති. ඒ කියන්නේ මනසේ සංසිඳි වෙලියට පේනවා. ඒ තරම් සංසිඳිලා කියලා. උත්තම සමත දමත මනු යුත්තං. උතුම් වූ සංසිඳීමකින් දමනය වීමකින් යුතු අනුත්තර නාගං හරියට මේ ශ්‍රේෂ්ඨ හස්ති කුලයේ මහා ඇතෙක්ව දකිනවා වගේ උන්වහන්සේ දැක්කා. දැකලා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහ ගන්නවා. ඒ දන ගහ ගන්නකොට භාග්‍යතුන් වහන්සේ ඒ අභිනීල වූ නිතු සංගල විවර කළා. මේ බ්‍රාහ්මණ අහනවා මේ බ්‍රාහ්මණ තමන්ගේ හිතේ දුක කියනවා. අනේ ස්වාමීනි මම මේ හරි කරදරයක පටලවිලා. දැන් මම මේ මගේ මන් සමීපයේ හිටපු හරකෙක් නැති වෙලා. දැන් ස්වාමීනි දවස් 7ක් වෙනවා. මේක ආගේ අතක් නැහැ. හරකා නැතිවීම නිසා ස්වාමීනි මට හරි හිත වේදනයි. මං හරි කරදරෙන් ඉන්නේ. ඊළඟට ස්වාමීනි මේ මට හිටනවා දූලා 9 දිනක්. උන් කල වයසේදී මං දීග දුන්නා. ඒ දීග දීපු එවුන් ඔක්කොම මේ මිනිස්සු මගේ කෙල්ලන්ගේ බඩට දරුවෝ දීලා ඒ මිනිස්සු ටික ඔක්කොම උන්ව දාලා ගියා. දැන් මේ උන් කන වැන්දුම් වෙලා මිනිස්සු නැතුව. ඒ කන වැන්දුම් වෙච්චි දූලා 9 දෙනාට මම මොකක් කරන්නටද? අනේ ඒ දූලාට යන අනාගතේ මොකක්ද කියලා හිතෙද්දී ස්වාමීනි මට හරි ප්‍රශ්න. කවුද මේ බ්‍රාහ්මණ කියන්නේ? කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අපේ අටුව මේ දවස්වල අටුව හිස්. ඒකේ කිසිම මේ දහන්නයක් නැහැ. හිස් වෙච්චි අටුවේ මීයෝ රජ වෙලා. මීයෝ රෑ තිස්සේ ස්වාමීනි අටුව අස්සේ දඟලනවා. එව්ව ඇහෙනකොට මගේ හිතට වාවන්නේ. අනේ අටුව හිස් වෙලා අපිට කන්න බොන්න දෙයක් නැහැ නේද කියලා මතක් වෙද්දී. ස්වාමීනි මේව නිසා මට ප්‍රශ්න. ඊළඟට ස්වාමීනි උදේ ඉරේලිය වැටිච්ච වෙලේ ඉඳලා ණයකාරයෝ ණය ඉල්ලගෙන එනවා. ඒ ණයකාරයෝ මං පස්සෙන් පන්නන එක නිසා ස්වාමීනි මට ප්‍රශ්න. මට සැනසෙල්ලක් නැහැ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං නිදාගන්න පැදුරෙත් කාලාන්තරයක එකදී නිදාගන්න මගේ පැදුරේ මකුණු පිරලා උන් කනවා. අනේ ස්වාමීනි මට නිින්දේදිවත් සැපක් නැහැ. මට කිසි සැනසෙල්ලක් නැහැ. යාන්තම් මකුණෝ කකා නිදාගෙන ඔන්න අරුණ වැටිගෙන එනකොටම මගේ බිරින්දෑ මගේ ඒ ඇඟේ කළු ලප හැටිච්චි මගේ බිරින්ද මට පයින් ගහලා නැගිටවන්න කියනවා නැගිටපිය කියලා. අනේ ස්වාමීනි මට ඒකෙමුත් වදී මට කිසි සැනසෙල්ලක් නැහැ කියලා මෙහෙම කතන්දරේ කිව්වා. ඒ කතාව කියනකොට භාග්‍යවතුන් වහන්සේ දීපු උත්තරේ හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයා කියපු කරුණම මුල් කරගෙන මෙහෙම කියනවා බ්‍රාහ්මණ ඔබට හරක් නැති වෙලා ප්‍රශ්න. හැබැයි බ්‍රාහ්මණ මට ওই ප්‍රශ්නේ නෑ. මොකද මට හරක් නැති නිසා. ඊළඟට බ්‍රාහ්මණ ඔබට කණවැන්දුම් දූලා නිසා ප්‍රශ්න. බ්‍රාහ්මණ මට ওই ප්‍රශ්නේ නෑ. මොකද මට කණවැන්දුම් දූලා නැති නිසා. බ්‍රාහ්මණ ඔබට අටුව හිස් වෙලා කියලා දැනෙන්දී ප්‍රශ්න. බ්‍රාහ්මණ මට ඒ ප්‍රශ්නේ නෑ. මට අටුවක් නැති නිසා. ඔබට මේ
නායකාරයෝ නිසා ප්‍රශ්න. බ්‍රාහ්මණ මට ඒ ප්‍රශ්නේ නෑ. මට නායකාරයෝ නැති නිසා මාගත් ණයක් නැති නිසා. ඊළඟට බ්‍රාහ්මණ ඔබට මේ බිරිඳ පයින් ගහලා නැගිටවන්නේ. ඒක ප්‍රශ්නේ. බ්‍රාහ්මණ මට ඒ ප්‍රශ්නේ නෑ. මට බිරිඳක් නැති නිසා. මෙහිම වදාරනකොට මේ බ්‍රාහ්මණයාට අර මුනිවරුන්ගේ දැක්ම තේරුණානේ. බ්‍රාහ්මණයා ඒ වෙලේම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආයවත් වතාවක් ගෙදර යන්න උවමනාවක් නැහැ. ඔබ වහන්සේ හරියට අඳුරේ ඉන්න කෙනෙකුට මේ ලෝකේ දකින්න කියලා පහනක් පත්තු කරා වගේ මට ධර්මයේ දේශනා කළේ. ඒතර ධර්මයේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ මුනි දැක්ම. ඒ නිසා ස්වාමීනි මට පැවිද්ද ලැබේවා, මට උපසම්පදාව ලැබේවා කියලා ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ මහාන කළා. මුනිවරයෙක් බවට පත් වුණා පින්වතුනි. රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා අර හරක් නිසා තියෙන ප්‍රශ්න, කණවැන්දුන් දූලා නිසා තියෙන ප්‍රශ්න, නායකාරයෝ නිසා තියෙන ප්‍රශ්න, මේ ගෙදෙට්ට ගෙනාපු ගෑනු කෙනා නිසා තියෙන ප්‍රශ්න මේ හැම එකකින්ම නිදහස් වුණා. සැනසෙල්ලටපත් වුණා. ඒ තමයි මුනිවරුන්ගේ දැක්ම. මුනිවරු කොහොමද ජීවිතේ ගත කරන්නේ? යෝ ජාත මුච්චිජන රෝපයය. උන්වහන්සේලා මේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. මේ හිතේ හටගන්න කෙලෙස් ගැන. කෙලෙසයක් හටගත්තොත් ඒ උපන්න ක්ලේශය ඒ මොහොතේම නසනවා. නරෝපයය. ඒක පැල කරගන්නේ නෑ. හරි ලස්සනයි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කෙලෙස් මේ හිතා මතාම හොයාගෙන ගිහිල්ලා පැල කරගන්නේ. ලස්සන මල් පැල හොයාගෙන ගිහිල්ලා මල් පැල අරගෙන ඇවිල්ලා පැල කරගන්නවා වගේ මිනිස්සු කෙලෙස් හොය පැල කරගන්නවා. මුනිවරු කියන්නේ උපදින ක්ලේශෙත් නැසලා දානවා. ආයේ ඒ ක්ලේශය මේ රෝපණය කරගන්නේ. ජායන්ත මස්ස නානු පවිච්චේ. ඒ ක්ලේශයක් උපන්නට පස්සේ ඒක ඒ වෙලේ නැසලා දාලා ඒක ආයේ හටගන්න නැතිවෙන්නම නැත්තරම නැති කරන්න මුනිවරු මහන්සි වෙනවා. තමාහු ඒකං මුනිනංචරන්තං. ඔන්න ඔය තමයි කියනවා මුනිවරුන්ගේ දැක්ම. මුනිවරයා කියන කෙනා වාසය කරන්න ඔය ක්‍රමයට කියනවා. ඒ කියන්නේ මේ චිත්ත අභ්‍යන්තරයේ තුල හටගන්න කෙලෙස් නසමින් නිකලෙස් సంతානයක් ඇති කරගන්න මහන්සි ගනිමින් මුනිවරයා වැඩ වාසය කරනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සාමාන්‍ය මේ මුනි බවට පත්වෙච්ච නැති හැමදෙනාම නොඑක් කටයුතු වෙනුවෙන් තමන්ගේ ජීවිත වෙන් කරලා. හැබැයි මුනි බවට පත් වෙන කෙනා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙන් කරනවා කෙලෙස් සීමෝ දෙසා. කෙලෙස් පැල කරගන්නේ නැතුව ඉන්න. අන්න ඒ තමයි මුනිවරයෙකුගේ ස්වභාවය. ඒ මුනිවරු හොඳට තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරනකොට උන්වහන්සේලා දකිනවා මේ සංසාර ගමනක යන ජීවිතයක් මේ තියෙන්නේ නැහැ. මුනි බවට පත් වෙච්ච හැම උත්මයෙක් මේ බව දැක්කනේ. ශාස්ත්‍රුන් වහන්සේ මහා මුනි, පසේ බුදුරජාණන් වහන්සේලාත් මුනිවනසේක, ඒ උතුම් රහතන් වහන්සේලාද මුනිවරු වෙනසේක. එතකොට ඒ මුනිවරු මේ සංකාය වත්තුනි පහය බීජං මේ සසර දුක කියන එක හටගන්න ඔක්කොම හේතු දැනගන්නවා. හේතු දැනගෙන ඒ හේතු නැසලා දානවා. සිනේහ මස්ස නානු පවිච්චේ. ආයමත් මේ දුක සසර දුක හටගන්න හේතු වෙන පොහොර වතුර දෙන්න යන්නේ කියනවා. සවේ මුනි ජාති khයන්ති දස්සි. ওই විදිහට මුනිවරු කියලා කියන්නේ මේ ඉපදීමේ කෙලවරක් දකින්න කැමති අය. මුනිවරු කියලා කියන්නේ පින්වතුනි කොහොම පිරිසද? උපතේ කෙලවරක් දකින්න කැමති අය. සාමාන්‍ය මිනිස්සු කියන්නේ එහෙමයි නෙවෙයි. ඒ අය සමහරවිට පැතුම් පතාගෙන යනවා. ආයමත් මේ උඹලා මගේ දරුවෝම වෙලා උපදින්න ඕන. එහෙම නැද්ද පැතුම්? එතකොට ආදරයේ සෙනෙහස නිසා එහෙම පැතුම්. ඊළඟට තව සමහරවිට මේ ප්‍රේම කරන කෙනා ගැන පතනවා. ඔයා මගේම වෙලා ඉපදේවා. මම ඔයාගේම වෙලා ඉපදේවා. එතකොට
ඒ සාමාන්‍ය ලෝකේ ප්‍රාර්ථනා ඊළඟට තරහ ගියත් ද්වේෂෙම පතනවා මං ಜಾති මං මේ යන තැන ඔබත් එක්ක එනවා. එතකොටත් පතන්නේ ඉපදෙන්නම තමයි. මුනිවරු කියලා කියන්නේ ජාතිකයන්ත දස්සී මේ ඉපදීමේ කෙලවරක් දකින්න මහන්සි ගන්න පිරිස. උන්වහන්සේලා තර්ක කර කර ඉන්නේ නැහැ කියනවා. උන්වහන්සේලා ධර්මයක් අවබෝධ කරගෙන නූපේති සංකම්. ආයි මේ ලෝකෙට ඉන්නේ. මේ ලෝකේ මිනිස්සු තර්ක කර කර ඔහි වාසය කරන උන්වහන්සේලා සියලු තර්ක බැහැර කරලා මනාකොට අවබෝධ කරගන්න ධර්මයෙන් මුනි බවට පත් වෙලා සනිදහස් වෙනවා. ඔව්. ඒ මුනිවරුන්ගේ ස්වභාවය අඤ්ඤාය සබ්බානි නිවේසනානි මේ මුනි බවට පත් වෙන උත්තමයෝ මේ පවතින ජීවිත ගැන සියලු තතු අවබෝධ කරගන්නවා. ඒකේ අදහස මොකද්ද පින්වතුනි? පවතින ජීවිතවල සියලු තතු අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒ තතු අවබෝධ වෙච්චි නැති අය එක එක ජීවිතයට ආශා කරනවා. දැන් අපි ගත්තත් තැම් වෙලාවට ඔය මේ බටහිර මිනිස්සුන්ට එහෙම දහම් ඇසුරක් ඇත්තේම නැහෙනි. එතකොට මේ මිනිස්සුන්ට ජීවිතේ හරි ප්‍රශ්න. ඒ ප්‍රශ්න එනකොට ඕන ප්‍රශ්න අතරේ මේ ණය වලට හිර වෙලා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා මේ මිනිස්සු ඕන තනියෙන් කල්පනා කරගෙන ඉන්නවා අපේ මෙව්වට නිදහසක් කියලා ඕන හිත හිතින්නකොට මේ මිනිස්සු දකින්නවා මේ සාමනල්ලු උන් ඔහේ මලක වහලා රොන් බීලා උන් පාඩුවේ ඉගිල්ලා යනවා වගේ මෙයාට පේනවා. ඊළඟට කුරුල්ලෝ මිහිරි හලින් කිචි කිචි කියලා ඉගිලෙනවා පේනවා. ඊළඟට මේ හොරතල් සත්තු හොරතලයට දැනෙන මේ සත්තු එහෙට මෙහෙට පැන පැන උන් නිදහස ඉන්නවා පේනවා. එතකොට මෙයාලට හිතෙනවා ඔය සාමනලෙක් වුණා නම් හොඳානේ. කුරුල්ලෙක් වුණා නම් හොඳානේ කියලා යාලට හිතෙනවා. ඇයි ඒගොල්ලන්ට හිතනවා එහෙම වුණා නම් ප්‍රශ්න නැහැ කියලා. තිරිසන් ජීවිතයටත් ඇලුම් කරනවනේ පින්වතුනි මහා දෙයක් ඕනේ. නේ? තිරිසන් ජීවිතයටත් එහෙම මේ අන්ධ බාල මිනිස්සු ආස කරනවනේ. එතකොට දෙව්ලොවටත් ආස කරනවා. ඒ වගේ ඊළඟට මහා ධන සම්පත් වල ඇතුලේ උපදින්න ආස කරනවා මේ නොහික් ආසා. ඒ ආසා මොකක් හේතුවෙන්ද තියෙන්නේ? ජීවිතය ගැන නොදන්නාකම නිසා. හැබැයි මුනිවරු දන්නවා කොයි තැනක උපන්නත් දුක. පවතින සියලු ජීවිත ගැන හොඳට අඳුන ගන්නවා. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවතින ජීවිත ගැන අවබෝධ කරගත්තේ තමන්ගේම නුවණින්. පසේ බුදුරජාණන් වහන්සේලාත් ඒ ගැන අවබෝධ කරගත්තේ තමන්ගේ නුවණින්. රහතන් වහන්සේලා ඒ ගැන අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ ගිහිලා නුවණ උපදවන. ඔව්. අනිකාමයන් අඤ්ඤ තරම්පි තේසං. එතකොට ඒ උත්තමයෝ ඒ ජීවිත වලින් කිසිම එකක් පතන්නේ. ඔව්. සවේ මුනි වීත ගේදු අගිද්දු. එතකොට මේ මුනිවරයා කියලා කියන්නේ මේ ලාමක ඒවට ගිජු වෙන කෙනෙක් නෙවෙයි. අගිද්දු ගිජු බව අතහැරපු කෙනෙක්. නාහු යූහති පාරගතෝ හි හෝති. ඒ මුනිවරු ආයමත් වතාවක් මේ ලෝකයට එන්නේ නැහැ කියනවා. අපි මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඉගෙන ගත්තා. ඒ පසේ බුදුරු ආයේ මේ ලෝකෙට එන අය නෙවෙයි. නැසලා මුනිවරු. රහතන් වහන්සේලා ගැන අපි ඉගෙන ගන්නවා. ඒ රහතුන් යලි මේ ලොවට එන අය නෙවෙයි. ඒ මුනිවරු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන ඉගෙනගෙන අපි හිත පහදවනවා. උන්වහන්සේත් යලි මේ ලෝකයට එන කෙනෙක් නෙවෙයි. මුනිවරු. මුනිවරුන්ගේ ස්වභාවය ඒකං චරන්තං මුනිං අප්පමත්තං. මුනිවරයා ඒකං චරන්තං තනිවමයි වසන්නේ. ඒ තනිවම වසනවා කියන එකේ අර්ථය මොකද්ද? තනිවම වසනවා කියන එක මේකේ ගැඹුරු අර්ථයකින් තනිව වසනවා කියලා කියන්නේ මේ තනියම ඉන්නවා කියන එක නෙමෙයි. අපි පින්වතුනි කොච්චර තනියෙන් හිටියත් කවුරුත් නැති පළාතක තට්ට තනියම අපි හිටියත් අපි හැමතිස්සෙම ඉන්නේ දෙවන්නේක් එක්ක. ඒ දෙවන්නා කවුද? තණ්හාව නම් වූ දෙවන්නා හැමතිස්සෙම මේ සසරේ යන සත්‍යයට සමීපේම සිටි. මුනිවරු වනාහි ඒ තණ්හාව නම් වූ දෙවන්නා නැසූ
තෘෂ්ණාව නම් වූ දෙවැන්නා නැති කෙනාය. ඒ තමයි මුනිවරයා. එතකොට බුදුපසේ බුදු මහරහත් උත්තමයෝ තණ්හාව නැසූ නිසා ඒ උත්තමයන්ට කියනවා ඒකං චරන්තං. තනිවමයි වසන්නේ. මේ තනිව වසන අප්‍රමාදීව දහමේ යෙදෙන මුනිවරු නින්දා ප්‍රශංසාසු අවේදමානං. උන්වහන්සේලා මේ නින්දා ප්‍රශංසා වලින් දෝලනය කරන්න බැරි ජීවිත තියෙනවා කියනවා. උන්වහන්සේලාව නින්දා කරලා වටන්නත් බෑ. උන්වහන්සේලාව ප්‍රශංසා කරලා වසන් කරගන්නත් බෑ. ඒ නින්දා පැසසුම් කියන ඒවා හරියට උන්වහන්සේලාගේ ජීවිතවල මේ තැවරෙන්නේ හරියට මේ දිය නොතැවරෙන පියුම වගේ. නින්දාව තැවරෙන්නෙත් නෑ, ප්‍රශංසාව තැවරෙන්නෙත් නෑ. ඊළඟට උන්වහන්සේලා මේ හමාගෙන යන හුළඟ වගේ ඒ හුළඟ නින්දාව කියන දැලෙන් අල්ලන්නත් බෑ, ප්‍රශංසාව කියන දැලෙන් අල්ලන්නත් බෑ. ඒ වගේ ජීවිත මුනිවරුන්ට තියෙන්නේ. නින්දා ප්‍රශංසා කියන මේ දේවල් වලින් උන්වහන්සේලාව කිසිම එහෙකින් උන්වහන්සේලාගේ ජීවිතේ වෙනසක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගැන මේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල් කරගෙන වදාළ ධම්මපදයේ ගාථාවක තියෙනවා උන්වහන්සේගේ ජීවිතේ හරියට රහදෝපි අපේත කද්දමෝ කියනවා. හරියට මඩ නැති විලක් වගේ මේ මුනිවරුන්ගේ ජීවිතේ. මඩ නැති විල කියන එකේ ස්වභාවය පිංගතුනේ යම් විලක මඩ නැත්තම් ඒ විල කලබන්න බෑ. දැන් විලක් කැළඹෙන්නේ කුමක් නිසාද? මඩ තට්ටු තිබීම නිසා. මඩ තියෙන විල සමහරවිට අර කැළඹිල්ලක් මොකුත් නැත්තම් නැති තාක් ඔන්න හොඳට නිකන් මේ පැහැපත්ව පේන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් මේ මොකක් හරි එකකින් කැළඹුවා නම් ඔක්කොම බොර වෙලා යනවා. මොකද මඩනේ. හැබැයි මුනිවරුන්ගේ ජීවිතේ මඩ නැති විල් වගේ. සීහංව සද්දේසු අසන්ත සන්තං ඔන්න මුනිවරු. හරියට උන්වහන්සේලා බිය රැති ගණින් රහිතව ඉන්නේ හඬට නොසැලෙන සිංහරාජයෝ වගේ. වාතංව ජාලම්හි අසජ්ජමානං. හරියට දැලකින් අල්ලන්න බැරි හුළඟ වගේ ඒ ජීවිත. පදුමංවතෝ යේන අලිප්පුමානං. දියේ නොතැවරී තියෙන නෙළුම් වගේ ජීවිත. නේතාර මඤ්ඤේ සමනඤ්ඤ නේයං. තංවා පිදිහිරා මුනින් වේදයන්ති. මේ මුනිවරුන් මෙහෙම කියනවා. ඒ මුනිවරු තමන්ගේ ගමනක් ගියා. තමන්ගේ ගමන කියලා කිව්වේ කුමක්ද? මේ ලෝකේ යන්න තියෙන සුන්දරම ගමන. අමෘත නිවනට උන්වහන්සේලා වැඩම කළා. බුදුපසේ බුදු මහරහත් උත්තමයෝ ඔක්කොම අමෘත නිවනට වැඩම කළා. ඊළඟට හරි පුදුමයි ඒ මුනිවරුන්ගේ ඊළඟ ස්වභාවය. ඒ මුනිවරු යම් භූමියක වැඩ ඉන්නවද? ඒ මුනිවරුන්ව යම් කෙනෙකුට ඇසුරු කරන්න ලැබෙනවද? මුනිවරු ඇසුරු නිසා උන්වහන්සේලා අනිත් අයට නිවනද ලබා දෙන්නේය. දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේට මේ ගාථාරත්නයේ කියන අර්ථය ශාස්ත්‍රුන් වහන්සේට තමයි වඩාත් ගැලපෙන්නේ. බුදුරජාණන් වහන්සේ අමා නිවනේ ඒ අමා නිවන් මගේ තමන් වහන්සේද වැඩම කළසේක. ඊළඟට අන් අයටද වැඩම කිරීම පිණිස මඟ පෙන්වූසේක. තමන් වහන්සේත් නිවන් මගේ ගමන් කළා, අන් අයට නිවන දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිවන දන් දෙන කෙනානේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා උනත් මේ පසේ බුදුරජාණන් වහන්සේලා නිවන දැකලා ඒ නිර්වාණ සුඛයේ විඳින්මින් ලෝකේ වැඩ හිටියා. මේ වැඩ හිටින ඉන්නකොට අපි ඕන තරම් දැකලා තියෙනවා මේ දහම් පොත්වල. මේ පසේ බුදුවරු ඉන්න කාලේ පසේ බුදුවරුන්ට ඕන කවුරු හරි දම්පැන් පූජා කරනවා. දම්පැන් පූජා කරන්නේම ඒ උන්වහන්සේගේ තියෙන අර සුන්දර ජීවිතේට හිත පැහැදිලා. ඒකල පතනවා. ඔබ වහන්සේ යමක් අවබෝධ කළා නම් මට ඒ අවබෝධ කරගත්ත දේ මටත් අවබෝධ කරගන්න ලැබේවා කියලා. එතකොට ඒ රැස් කරගන්න පිනට මුනිවරයෙකුට දන් දීලා රැස් කරගන්න පිනට ආත්ම භව ගානකට පස්සේ ඒ ශාන්තිය ලබනවා. රහතුන්ට දන් දුන්නත් එහෙමයි. ඒ නිසා මුනිවරු කියලා කියන්නේ අන්නේ එහෙම උතුම් පිරිසක්. ඔව්.
මුනිවරුන්ගේ ස්වභාවය ගැන තවත් මෙහෙම මේ මුනි සූත්‍රයේ කියන දේශනාවේ පින්වතුනි මේ කාරණා තියෙන්නේ. මුනිවරුන්ගේ ස්වභාවය මෙහෙම කියනවා. යෝ ගාහනේ තම්බෝරි වාබේ ජායති. හරියට මේ මුනිවරයා කියලා කියන්නේ මනාකොට ශක්තිමත්ව හිටවපු කණුවක් වගේ කියනවා. අනිත් අය උස්මිටි බස් මොනවා දෙසුවත් මුනිවරයාව සොලවන්න බෑ කියනවා. හොඳට පිහිටවපු කණුව හෙලවෙන්නේ නෑ වගේ. අර දැන් ඒ කාලේ රාජ්‍යවල ප්‍රධාන දෙයක් වුණා ඒසිකා ටැඹ කියන එක. ඒතර ඒසිකා ටැඹ කියන එක හොලවන්න බැරි වෙන්න හදන එකක්. අංගු ඒසිකා ටැඹ වගේ මේ මුනිවරු. මේ මුනිවරුන්ව මොන වගේ දෙයකින්වත් හොලවන්න, කම්පා කරන්න, සලිත කරවන්න බෑ. උන්වහන්සේලා තන් වීතරාගං සුසමාහිතිත්‍රියන්. උන්වහන්සේලා රාගය නැසෙව නිසා ඉදුරන් ටික හොඳට රැකගෙන උන්වහන්සේලා සුවසේ වැඩ ඉන්නවා. කලබෝලා දාන්න පුළුවන් කමක් නෑ. දැන් ගෞතම සාසනේ මිහිරිම ස්වරයෙන් ධර්මයේ කතා කරන භික්ෂුව අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ රූප ස්වභාවයෙන් ටිකක් විරූපී කෙනෙක්. උන්වහන්සේ මිටි. එතකොට මේ මිටි බව නිසා උන්වහන්සේ බාහිරට උසුළු පෙනුමක් තිබුණා. එතකොට ඇතැන් මේ තෙරුන් වහන්සේගේ ආනුභාවය නොදන්න ඇතැන් භික්ෂූන්ට මේ තෙරුන් වහන්සේව මේ මුනිවරයන් වහන්සේව මුණ ගැහුණාම මේ භික්ෂූන් ඔච්චම් කරනවා. අර මිටි බව නිසා, අර විරූපී බව නිසා. උන්වහන්සේගේ ඒ දහම් පොත්වල තියෙන උන්වහන්සේගේ කන් වලින් අල්ලනවා කියනවා. ඔළුව අත ගන්නවා කියනවා. නොයි කොච්චමට ගන්නවා. නින්දා කරනවා. නොයෙක් මේ පහත් කතාවලින් උන්වහන්සේට ආමන්ත්‍රණය කරනවා. හැබැයි උන්වහන්සේ යම් අවස්ථාවක දහම් කතාව පිණිස මුව විවර කරනවාද? ඒ මුව විවර කරනකොට පින්වතුනි දෙව් බඹුන් පවා ඒ හඬට වසඟ වෙලා යනවා කියනවා. ඒ හඬ අහගෙන උන්වහන්සේ ගැන ශා කියලා පහදිනවා. ඒ තේරගාථාවේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ මගේ බාහිර රූපය දැකලා මට ඔච්චම් කරන යම් අය ඇද්ද? ඒ අයවත්. ඊළඟට මං දහම් කතා කරනකොට ඒ හඬ අහලා පහදින අය ඇද්ද? ඒ අයවත්. මේ මාව නම් අඳුනන්නේ නැහැ කිව්වා. ඇයි අඳුනන්නේ නැහැ කියන්නේ? මේ මුනිවරයා කියන උත්තමයන් වහන්සේලා එහෙම කොහොම දකින්නද? ඒ තමයි මුනිවරුන්ගේ ස්වභාවය. ඉතින් මේ මුනි සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ නොඑක් විදිහට මුනිවරු ගැන දේශනා කළා. ඇත්තම පින්වතුනි අපි මේ කාලයක් තිස්සේ පසේබුදු පෙළහර මේ වැඩසටහනින් ඒ සොඳුරු මුනිවරු පිරිසක් ගැන තමයි ඉගෙන ගනිමින් ඉන්නේ. බලන්න මුනිවරුන්ගේ තව ලක්ෂණයක්. මුනිවරු ගයක් පාසා පිණ්ඩපාතේ වඩිනකොට ඒ උත්තමයන් වහන්සේලාට දානෙ ලැබෙනවා කියනවා. සමහර වෙලාවට දානෙ ලැබෙන්නේ හොඳට මේ දානේ ගෙදර හදන දානේ හැලියේ උඩින්ම ලැබෙනවා. ඒ කියන්නේ හොඳම කොටස දාන්නට ලැබෙනවා. සමහර ලාවට මේ සීතල වෙච්ච බතක් මැද කොටස ලැබෙනවා. සමහර ලාවට ලැබෙනවා මේ දංකුඩ ටික. ඒ කොහොම ලැබුණත් උන්වහන්සේලා හොඳට දානෙ දුන්නා කියලා අමුතු ප්‍රශංසා නැහැ කියනවා. ඒ දානේ යම් විදිහකට දංකුඩක් පූජා කරා කියලා ඒකට ගරහන්නේ නැහැ කියනවා. උන්වහන්සේලා ඒ දෙකම නොයලුණු සිතින් වළඳනවා කියනවා. ඒ නොයලුණු සිතින් හැබැයි වළඳන මේ මුනිවරයාට යමින් දම්පිතුවාද දම්පිදු කෙනාට අග්‍ර විදිහට පින් රැස්වෙනවා. හරිම ලස්සනයි මේ මුනි සූත්‍රයේ අවසන් වෙන විදිහ. අස්මා චුභෝ දූර විහාර වුත්තිනෝ. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා කියනවා ගොඩාක් ඈතින් වාසය කරන. ඒ කවුද දෙන්නා? ගිහි දාර පෝසෝ අමමෝච සුබ්බතෝ. එක්කෙනෙක් තමයි කියනවා ගිහියා. ඒ ගිහි කෙනා තමන්ගේ බිරිඳ දරුවන් පෝෂණය කරමින් ඔහු වාසය කරනවා කියනවා. එහෙම වාසය කරද්දී ඔහුට මේ පරපණ නැසීම වගේ ගොඩාක්
දේ ඔහුට කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතේ ගත කිරීම පිණිස. නමුත් නිච්ඡං මුනි රක්කති පාණිනියතෝ මුනිවරයා කියන කෙනා නිතරම තමන්ගේ ජීවිතය තුළ අකුසලයක් වෙන්න නොදී ප්‍රාණඝාත ආදී අකුසලයෙන් රැකිලා වාසය කරනවා. ඒ නිසා මේ ගිහි කෙනා සහ මුනිවරයා කියලා කියන්නේ ගොඩක් දුර දෙන්නෙක් කියනවා. මේක මේ වගේ කියනවා. හරියට ගිහියාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උපමා කළා මුනි සූත්‍රයේදී මහා පිල් කලබක් තියෙන මොනරෙක් වගේ. හැබැයි මුනිවරයා කියලා කියන්නේ හංසෙක් වගේ. අපි හිතමු මොනරෙකුයි හංසෙකුයි යම් ගමනකට පිටත් වුණා කියලා. හංසයාට පින්වතුනේ බරක් නැති නිසා අහස් ගැබට නැගිලා සැනසille ඉගිල්ල යන්න පුළුවන්. හැබැයි මොනරට ඉගිල්ලෙන්ට ගියාම හරි බාධා, බරම බර පිල් කලබක්, බරම බර සිරුරක්. ඔහුට පහසුවෙන් නම් ඉගිල්ලෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තමයි මුනිවරු. ඒ මුනිවරුන්ගේ ජීවිතය කියලා කියන්නේ ওই විදිහේ අසිරිමත් ජීවිතයක්. පින්වතුනි අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපිට ඒ බඳු මුනිවරු ගැන අහන්න ලැබුණා මේ බුද්ධ ශාසනය නිසා. එතකොට අද දවසේත් අපි ශ්‍රවණය කළේ ඒ උතුම් මුනිවරයන් වහන්සේ නමක් ගැන. මේ පසේ බුදුරජාණන් වහන්සේ හරියට උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ උන්වහන්සේගේ සැනසෙල්ල ගැන. හරියට කිසිවකට තැති නොගන්න සිංහරාජෙක් වගේ. හුළඟකින් මේ දැලකින් අල්ලන්න බැරි හුළඟක් වගේ. දිය නොතැවරෙන පියුමක් වගේ උන්වහන්සේ කෝච්චරේ හුදෙකලාවම ඉන්නවා කිව්වා. කඟ වේනාගේ හිස මත තියෙන තනියංග වගේ. ඉතින් ඒ බඳු සොඳුරු ජීවිත ගත කළ පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශිර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද උපකාර අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් අනුමෝදන්ව ඒ උතුමන් ගෞතම ශාසනය තුලම ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් පසේ බුදු පෙළහර සද්ධර්ම දේශනාව තුළින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් දේශනාවට දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගිය හේමන්ත අබේවර්ධන පියාණන්ටත් ඩග්ලින් ජයවීර මෑණියන්ටත් ආර්.ජී. ප්‍රේමරත්න පියාණන්ටත් දන්දිනියගේ ඩග්ලස් පියාණන්ටත් යුමෙන් කිත්පුර අබේවර්ධන පුතණුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම සෙනායා අනිත්මා අබේවර්ධන දියණියටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ නමින් මියයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙන විදිහට සුජීවත්ව සිටින රමණී පුෂ්පලතා මෑණියන්ට සහ ජයසේන ලියනවඩුගේ පියාණන්ට ඒ මෑණියන්ට ඉතාලියේ පදිංචි ධනවතී පෙරේරා මෑණියන්ටත් නාලක රතුකොහුපිටිය මහතාටත් රුමේෂ් දික්කුඹුර මහතාටත් මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දායකත්වයේ දරන ඕමානයේ පදිංචි යසස් අබේවර්ධන මහතා, ලක්මාලී රතුකොහුපිටිය මහත්මිය, ඩුබායිහි පදිංචි ජානක දන්දිනී මහතා, චතුරාණී රත්කොහුපිටිය මහත්මිය,
ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි තනුක්ෂා නිලන්ති අබිවර්ධන මහත්මිය, අසේල නිශාන්ත අබිවර්ධන මහතා, වත්සලා ලියනවඩුගේ මහත්මිය යන ඒ පින්වතුන් හැම දෙනාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ජීවිතේට හරි මාර්ගයේ පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරී ජීවිතයට ලැබේවා. සුවසේ පින් කරගන්නටත් සුවසේ ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. මේ ගෞතම ශාසනය තුල හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.